නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි, අද මෙම ධර්මානුශාසනාව සිද්ධ කරන්නේ රාජකීය විද්‍යාලයේ බෞද්ධ සංගමේ ආරාධනය මත. චතිල් ධර්මවර්ධන මහත්මයා තමයි මේ ධර්ම දේශනාව සඳහා මට ආරාධනා කරන්නට යෙදුනේ. ඉතින් ඔබලාගේ ජීවිතයට ප්‍රයෝජනවත් වෙන බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් ධර්ම කරුණු කීපයක් මේ අවස්ථාවේදී අපි සිහිපත් කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ධර්මය කියලා කියන්නේ සත්‍යයට. සත්‍ය නොදන්න කම නිසා තමයි අපේ සියලු දුක් දුම්නස් හටගන්නේ. සත්‍ය දැනගත්තොත්, සත්‍ය අවබෝධ කරගත්තොත් සියලු දුකෙන් මිදෙන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා දුක් විඳින්න අකමැති, දුකෙන් මිදෙන්න කැමති අය සත්‍ය දැනගන්නට ඕනේ. සත්‍යයට ප්‍රිය කරන්න ඕනේ. සත්‍ය සොයන්න ඕනේ. බෝධිසත්වයොත් සත්‍ය සොයමින් ගිහිල්ලා තමයි සත්‍ය අවබෝධ කරගත්තේ. ඉතින් මේ බෞද්ධ සංගමේ, රාජකීය විද්‍යාලයේ බෞද්ධ සංගමේ ඉන්න තරුණ දරුවෝ සත්‍ය සොයනවා නම් ඒක හරියම හොඳ දෙයක්. ඒ වගේම කුසලය කුමක්ද කියලා හොයන්න. කිං කුසල ගවේෂීව තමයි බෝධිසත්වයෝ බුදු වෙන්න උත්සාහ කළේ. ගිහි ජීවිතෙන් ඉවත් වෙලා සිද්ධාර්ථ කුමාරයා කිං කුසල ගවේෂී, කුසලය නම් කුමක්ද කියලා සොයමින් තමයි ඇවිත්ති. එහෙම කුසලය නම් කුමක්ද කියලා සොයමින් ඇවිදලා උන්වහන්සේ කුසලය සොයාගත්තා. ආන්නේ කාරණාව අපේ ජීවිතවලටත් වැදගත් වෙනවා. අපි සත්‍ය හොයන්න ඕන, සත්‍ය කුමක්ද කියලා අවබෝධ කරගන්න. නිකම්ම හිටියොත් අපිට සත්‍ය අවබෝධ වෙන්නේ නැහැ. ඒ වගේම අපි කුසලය කුමක්ද කියලා හොයන්න ඕන, කුසලය අවබෝධ කරගන්න, කුසලය වඩන්න, කුසලය වඩලා ඒ කුසලය වැඩිීමේ යහපත් විපාක, සැප විපාක විඳින්න නම් කුසලය කුමක්ද කියලා සොයන්නට ඕන. ඉතින් මේ සත්‍ය ගැන කතා කළත්, කුසලය ගැන කතා කළත්, ඒ දෙකටම ඉතාමත්ම අදාළ දෙයක් තමයි චතුරාර්ය සත්‍ය කියන එක. චතුරාර්ය සත්‍ය අවබෝධය කුසලය. චතුරාර්ය සත්‍ය අවබෝධ කරනවා නම් සත්‍ය අවබෝධ කළා වෙනවා. ඉතින් අන්නේ කාරණා පිළිබඳව තමයි මේ අවස්ථාවේදී මම පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් මෙතනදී තව පොඩි කාරණාවක් පැහැදිලි කරන්න මට හිතුණා. දැන් චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම කුසලයක් වුණාට චතුරාර්ය සත්‍යයේ සඳහන් වෙන සියල්ල කුසල් නෙවෙයි. උදාහරණයක් විදිහට අපි කවුරුත් දන්නවා දුක්ඛ සමුදය ආර්ය සත්‍ය තෘෂ්ණාව. තෘෂ්ණාව කියන්නේ කුසලයක් නෙවෙයි. තෘෂ්ණාව කියන්නේ අකුසලයක්. හැබැයි අකුසලයේ වශයෙන් අවබෝධ වෙනවා නම් ඒක කිසියම් සත්‍ය අවබෝධයක්. ඒ වගේම දුක කියලා ගන්න මේ කාරණාව ගැන බැලුවත් ඒ දුක කියලා ගන්න කාරණාවට කුසලයේ විතරක් නෙවෙයි අයිති වෙන්නේ. කුසලයට අයිති වෙනවා, අකුසලයට අයිති වෙනවා. කුසල අකුසල් දෙකටම අන්තර්ගත කරන්න බැරි දේවලු දුක්ඛ සත්‍ය යටතට දාන්න පුළුවන්. ඒ නිසා චතුරාර්ය සත්‍යයට අන්තර්ගත වෙන සියල්ල කුසල් නෙමෙයි. නමුත් චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධය, ඒ අවබෝධය කියන දේ කුසලයක්. ඉතින් මේ චතුරාර්ය සත්‍ය දේශනා කරමින් බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය පැහැදිලි කරමින් දේශනා කරපු ප්‍රධානම සූත්‍රයක් තමයි උන්වහන්සේගේ පළවෙනි සූත්‍රය, පළවෙනි දේශනාව. අපි කවුරුත් දන්නවා මොකද්ද බුදුරජාණන්සේගේ පළවෙනි දේශනාව කියලා. ඒ තමයි ධම්මචක්කප්පවත්තන සූත්‍රය. උන්වහන්සේ සූත්‍රය දේශනා කළේ හරියටම මෙයට මාසයකට විතර කලින්. ඒ කියන්නේ
මේට මාසයකට විතර කලින් යෙදුණු පොය දවසේ. ඇසළ පොය දවසේ. හරියටම බැලුවොත් මේට අවුරුදු 2610කට විතර කලින් තමයි මේ ධම්මචක්කප්පවත්තන සූත්‍රය බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඉතින් මම ටිකක් ගැඹුරු කරුණු ඇතැම් වෙලාවට මාකින් කියවෙන්න පුළුවන්. නමුත් ඉතින් බෞද්ධ දරුවෝ වශයෙන් මේ ගැඹුරු කරුණු දැනගන්න එක වටිනවා. දැන් මේ දරුවන්ට තරුණ අයට මේ ජීවිතයේ එදිනෙදා සුවසේ සන්තෝෂෙන් ජීවත් වෙන්නේ කොහොමද කියන එක කියලා දෙන්නේ ඒ හැටි අවශ්‍යතාවයක් නැහැ කියලායි මම හිතන්නේ. සමාජයට කරදරයක් කරන්නේ නැතුව කාටවත් හිංසාවක් පීඩාවක් කරන්නේ නැතුව ධාර්මිකව ජීවත් වෙන්නේ කොහොමද කියලා මේ දරුවන්ටම තේරෙනවා. ඒ වගේ දේවල් නැවත නැවත සාකච්ඡා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ මම හිතන්නේ. දෙමව්පියන්ට වැඩිහිටියන්ට සලකමින් ගරු කරමින් තමන්ට පැවරිලා තියෙන වගකීම් තමන්ගේ අධ්‍යාපන කටයුතු නිසියාකාරව කරමින් ගුරුවරුන් කියන දේවල් වලට අහුම්කම් දෙමින් අනවශ්‍ය ප්‍රශ්න ජීවිතයට දාගන්නේ නැතුව ජීවත් වෙන්නේ කොහොමද කියලා මේ දරුවන්ටම තරුණයන්ටම හිතා ගන්න පුළුවන්. ඒ නිසා ඒ ගැන මම යමක් කියන්න යන්නේ නැහැ. මම කියන්න යන්නේ ටිකක් ගැඹුරු කාරණාවක්. සමහරවිට අහලා නැති කාරණාවක් වෙන්නත් පුළුවන්. හැබැයි මේක ඉතාමත්ම වටින කාරණාවක්. බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ අපිට මෙන්න මේ වගේ ගැඹුරු දේවල් කියලා දෙන්න. බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ අපිටම අවබෝධ කරගන්න බැරි, අපිටම හිතා ගන්න බැරි ජීවිතය පිළිබඳ රහස්, ලෝකයේ පිළිබඳ රහස් අපිට විශේෂ වෙන්නේ නැති දේවල් ටික අපිට කියලා දෙන්න. අපි ගැනම, අපේ ලෝකය ගැනම, අපේ ජීවිතය ගැනම අපි නොදන්න දේවල් තමයි වැඩි තියෙන්නේ. අපි දන්නේ ඊටාම ස්වල්පයි. ඒ දන්න ටික වුණත් අපි නිවැරදිවම දන්නේ නැහැ. ඉතින් අපි ඒ නොදන්න දේවල් එක්ක වරදවා වටහාගෙන තියෙන දේවල් නිවැරදි කරලා නොදන්න කමින් අපිව මුදවගෙන අපිට නිවැරදි මඟ පෙන්වන්න තමයි කලාතුරකින් පහළ වෙන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙන්නේ. ඉතින් මේ වෙලාවේ උන්වහන්සේ දේශනා කරපු ඒ ගැඹුරු ධර්මය අපි දැනගන්න උත්සාහවත් වෙන්න ඕන, කැමති වෙන්නට ඕනේ. දැන් ওই පළවෙනිම සූත්‍රයේ බුදුරජාණන් වහන්සේගේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ ප්‍රකාශයක් තියෙනවා. ඒවං ත්‍රිපරිවට්ටං ද්වාදසාකාරං යථා භූතං ඥාන දස්සනං න සුවිසුද්ධං අහෝසි නේව තාහං භික්කවේ සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රහ්මකේ සස්සමන බ්‍රාහ්මනියා පජාය සදේව මනුස්සාය අනුත්තරං සම්මා සම්බෝධින් අபிසම්බුද්ධෝ පච්චඤ්ඤාසින් කියලා. මෙන්න මේ වාක්‍ය තමයි මම පැහැදිලි කරලා දෙන්න කල්පනා කළේ මේ ධර්ම දේශනාවේදී. ඒකෙදි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් විටක මම මේ චතුරාර්ය සත්‍ය ආකාර එහෙනම් පරිවෘත 3ක් ඇති ආකාර 12ක් ඇති විදිහට තේරුම් ගන්නකම් දෙවියන් මිනිසුන් බ්‍රාහ්මයන් සහිත මාරයන් සහිත මේ සත්ව ප්‍රජාවෙහි මම බුදු කෙනෙක් කියලා ප්‍රකාශ කළේ නෑ කියලා. බුදුරජාණන් වහන්සේ තමන්ව බුදු කෙනෙක් වශයෙන් ලෝකයට හඳුන්වලා දුන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳ ත්‍රිපරිවට්ටය සහ ආකාර 12 ද්වාදසාකාරය අවබෝධ කරගත්තට පස්සේ. අන්නේ කාරණාව තමයි මේ වෙලාවේ මම කල්පනා කළේ කියලා දෙන්න. මේ වෙලාවේ කියලා දෙන්න හිතුවේ ත්‍රිපරිවට්ටය සහ ද්වාදසාකාරය කියන එක. දැන් මේ පින්නතුන් හැමදෙනාම දන්නවා චතුරාර්ය සත්‍ය කියන්නේ මොකක්ද කියලා නම් වචන 4 දන්නවා. දුක්ඛ සත්‍ය, දුක්ඛ ආර්ය සත්‍ය, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය,
දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍ය. ඒ පිළිබඳව තවත් සරල විදිහට කිව්වොත් දුක නම් වූ ආර්ය සත්‍ය. ආර්යා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේට. බුදුරජාණන් වහන්සේ විසින් අවබෝධ කරපු දුක නැමැති ස්වභාවය කියන එකයි දුක්ඛාර්ය සත්‍ය කියලා කියන්නේ. දුක්ඛ සමුදය ආර්ය සත්‍ය කියන්නේ බුදුරජාණන් වහන්සේ විසින් අවබෝධ කරපු දුකට හේතුව නම් වූ සත්‍යය. දුකට හේතුව නම් වූ සත්‍ය ස්වභාවය කියන එකයි දුක්ඛ සමුදය ආර්ය සත්‍ය කියලා කියන්නේ. දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ අවබෝධ කරපු දුක් නැති බව නැමැති සත්‍ය ස්වභාවය. දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය. දුකෙන් මිදීම නම් වූ සත්‍ය ස්වභාවය තමයි දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය කියලා කියන්නේ. දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍ය කියලා කියන්නේ ඒ දුක් නැති බව අවබෝධ කර ගැනීම සඳහා ක්‍රියාත්මක විය යුතු ආකාරය. එහෙම නැත්නම් ඒ සඳහා වන මාර්ගය, ඒ සඳහා වන වැඩපිළිවෙල පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය. බුදුරජාණන් වහන්සේ විසින් දුකෙන් මිදෙන්නේ මෙන්න මෙහෙමයි කියලා තේරුම් ගත්තා. ආන්නේ බුදුරජාණන් වහන්සේ තේරුම් ගත්ත දුකෙන් මිදෙන ක්‍රමයට තමයි කියන්නේ දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍ය කියලා. ඉතින් චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ ඔය හතර. දුක්ඛ, සමුදය, නිරෝධ, මාර්ග. හැබැයි ඔය හතර පිළිබඳ අවබෝධය ආකාර 12කින් සිද්ධ වෙන්නට ඕන. නිකම්ම දුකයි කියලා අපිට දැනෙන දුක් දුම්නස්ම නෙමෙයි දුක කියලා කියන්නේ. ඊට වඩා ගොඩක් ගැඹුරු කාරණාවක්. දැන් අපිට කායික දුක් ඇති වෙනවා, සමහරට හිතේ පීඩා දුක් දුම්නස් ඇති වෙනවා, ලෙඩ රෝග ඇති වෙනවා. ඒවා නෙමෙයි සැබවින්ම දුක. ඒවා දුකට අයිති. නමුත් දුකේ ඊටාම සුළු කොටසක් විතරයි ඒවා. දුක ගැන ආකාර 3කින් තේරුම් ගන්නට ඕනේ. හරියට දුක තේරුම් ගන්නවා නම් ආකාර 3කින් තේරුම් ගන්නට ඕනේ. ඒකයි කියන්නේ ත්‍රිපරිවට්ටම් කියලා. ඒ වගේම දුකට මුල් වෙන්නේ තෘෂ්ණාව කියලා කිව්වට, තණ්හාව කියලා කිව්වට ඒක හොඳ පැහැදිලි කිරීමක්ම නෙමෙයි. ඒ ටික දැනගත්තයි කියලා තණ්හාව නැති වෙන්නේ නැහැ. තණ්හාව පිළිබඳ ආකාර 3කින් දැනගන්නට ඕනේ. අන්න ඒකයි ත්‍රිපරිවට්ට කියලා කියන්නේ. ත්‍රිපරිවට්ටං ද්වාදස ආකාරං කියලායි අර මම ඒ ධම්මචක්කපවත්තන සූත්‍රයෙන් උපුටාගත්ත පාඩේ සඳහන් වෙන්නේ. ත්‍රිපරිවට්ටං ද්වාදස ආකාරං. ඒ වගේම දුකින් මිදීම, නිවන කියන්නේ මේකයි කියන එක ගැන ආකාර 3කින් දැනගන්නට ඕනේ. නිකම්ම නිවනයි කියලා අපි කතා බස් කළාට, හිතුවට, පොත් කියෙව්වට, කල්පනා කරාට ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ආකාර 3කින් දැනගන්නට ඕන. ඊට පස්සේ දුකෙන් මිදෙන මාර්ගය පිළිබඳ ආකාර 3කින් දැනගන්නට ඕන. අන්න ඒ නිසා මෙතන ත්‍රිපරිවට්ට කියලා වචනයක් තියෙනවා. ඊට පස්සේ ත්‍රිපරිවට්ටං ද්වාදස ආකාරං කියලා කියන්නේ 12 ආකාරයෙන්. 12 ආකාරය හැදෙන්නේ දුක පිළිබඳව ආකාර 3කින් දැනගන්නට ඕනේ. දුක්ඛ සමුදය පිළිබඳ ආකාර 3කින් දැනගන්නට ඕනේ. දුක්ඛ නිරෝධය පිළිබඳ ආකාර 3කින් දැනගන්නට ඕනේ. දුක්ඛ නිරෝධගාමිනී පටිපදාව පිළිබඳ ආකාර 3කින් දැනගන්නට ඕනේ. එතකොට 3 ඒවා 4ක් 12යි. ද්වාදස කියලා පාලි භාෂාවෙන් කියන්නේ 12ට. එතකොට චතුරාර්ය සත්‍ය පිළිබඳව ආකාර 12කින් දැනගන්නට ඕනේ. එහෙම දැනගත්තොත් තමයි චතුරාර්ය සත්‍ය අවබෝධ කළා කියලා හරියටම කියන්න පුළුවන්කම තියෙන්නේ. අන්නේ 12 ආකාරය පිළිබඳව තමයි මේ දේශනාවේදී මම පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් මේ 12 ආකාරයේ පළවෙනි ආකාර 3 අයිති වෙන්නේ දුක්ඛ සත්‍යයට. ඒවට අපි නමුත් තියෙනවා සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘත ඥාන කියලා කියනවා. ඒ කියන්නේ දුක්ඛ ආර්ය සත්‍ය සලකලා බැලුවාම ඒ දුක්ඛ ආර්ය සත්‍ය කියන්නේ මෙන්න මේකයි කියලා දැනගන්නට ඕනේ.
ඒ ගැන පරිපූර්ණ අවබෝධයක් තියෙන්න ඕන. දුක කියන්නේ මේකයි කියන එක පිළිබඳව. ඊට පස්සේ දුක පිරිසිඳ දත යුතුයි. ඒ කියන්නේ තව දුරටත් දුක කියලා දෙයක් නැහැ. දුක කියලා කියන්නේ මෙන්න මෙච්චරයි. මෙතනින් එහාට දුකක් නැහැ. දුකේ දිග පළල මෙච්චරයි. දුකේ ගැඹුර මෙච්චරයි. දුක හුදෙක් මෙන්න මේ පවණයි. මෙතනින් එහාට දුකක් නැහැ. මෙතනින් මෙහාට දුකක් නැහැ කියලා දුක පිරිසිඳ දත යුතුයි කියලා දැනගන්නට ඕනේ. දුක කියන්නේ මොකද්ද කියලා දැනගන්න ඕනේ. දුක ගැන කරන්න තියෙන වැඩේ දැනගන්න ඕනේ. දුක නිකන් දැන ගැනීමක්ම නෙමෙයි. දුක පිළිබඳව යම්කිසි කාර්යයක් කරන්න තියෙනවා. මොකක්ද ඒ කාර්යය? දුක පිරිසිඳ දැනගන්නට ඕනේ. ඒක තමයි දෙවෙනි අවස්ථාව. අවස්ථා තුනක් තියෙනවානේ. සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘත ඥාන. දෙවෙනි අවස්ථාව තමයි දුක පිළිබඳව පිරිසිඳ දැනගන්නට ඕනේ. පිරිසිඳ දැනගන්නවා කියන්නේ හාත්පසින් දැනගන්නවා කියන එක. තව දුරටත් ඉතුරුවක් නැතුව දැනගන්නවා කියන එක. දුක කියන්නේ මෙන්න මෙපමණයි කියලා දැනගන්නවා කියන එක තමයි එහෙම දැනගත යුතුයි කියන එක තමයි කෘත්‍ය ඥාන කියන්නේ. දුක දැනගන්න ඕන, දුක පිළිබඳ පිරිසිඳ දැනගන්නට ඕන. ඒ කියන්නේ ඉතුරු නැතුවම දැනගන්නට ඕන. ඊට පස්සේ තුන්වෙනි අවස්ථාව තමයි කෘත්‍ය ඥාන කියලා කියනවා. දුක පිරිසිඳ දැනගත්තා කියලා දැනගන්නට ඕන. තව දුරටත් දුක ගැන මට දැනගන්න දෙයක් නැහැ. මම දුක ගැන දැනගන්න තියෙන ඔක්කොම දේවල් දැනගත්තා. මෙතනින් එහාට දුකක් නැහැ. දැනගෙන ඉවරයි. දුක කියන කාරණාව. ආන්න එකට කියනවා කෘත්‍ය ඥාන කියලා. ඔන්න තුන තමයි අර ආකාර 12 පළවෙනි කොටස් තුන. මොනවද කොටස් තුන? දුක කියන්නේ මේකයි කියලා දැනගන්න ඕන. දුක පිරිසිඳ දත යුතුයි කියලා දැනගන්නට ඕනේ. ඊට පස්සේ දුක පිරිසිඳ දැනගත්තා කියලා දැනගන්නට ඕනේ. පිරිසිඳ දැනගන්නවා කියන මේ වචනේ එච්චර උරු නැතුව ඇති බොහෝ දෙනාට. පිරිසිඳ දැනගන්නවා කියලා කියන්නේ හැම පැත්තෙම දැනගන්නවා කියන එකයි. දැන් අපි බෝලයක් වගේ දෙයක් ගත්තොත්, ගෝලයක් වගේ දෙයක් ගත්තොත් ඒකේ පැති 10ක් විතර තියෙනවා. ඒ වගේම මේකේ ඇතුළකුත් තියෙනවා. ඒ බෝලය කියන දෙහි පැති 10ක් විතර තියෙනවා. දිශා වශයෙන් කිව්වොත් දිශා 8ක් තියෙනවා. ඒ වගේම උඩ දිශාව යට දිශාව කියලා තියෙනවා. එතකොට එතන 10ක් තියෙනවා. ඊට පස්සේ බෝලයක් වගේ එකක් ගත්තාම ඒකේ අභ්‍යන්තරයකුත් තියෙනවා. අන්න එහෙම අභ්‍යන්තරයක් තේරුම් ගත්තා නම් දැකගත්තා නම් වටේට හාත්පසින්වත් දැකගත්තා නම් ඒ බෝලය සම්පූර්ණයෙන්ම අපි දැක්කා වගේ වෙනවා. අන්න ඒ වගේ දැක්මක් තමයි පිරිසිඳ දැනගන්නවා කියන්නේ. මුළුමනින්ම දැනගන්නවා. තවදුරටත් දැනගන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. අන්න ඒ විදිහ දැන ගැනීමකට තමයි පිරිසිඳ දැනගන්නවා කියන්නේ. ඉතින් මේ දුක පිළිබඳව අන්න එහෙම දැනගන්නට ඕනේ. ඊට පස්සේ එහෙම දැනගෙන ඉවර වුණා. දැනගත්තා කියලා දැනගන්නට ඕනේ. ඒකයි එතන තියෙන ඥාන තුන. සත්‍ය ඥානය, කෘත්‍ය ඥාන. කෘත්‍ය කියන්නේ කළ යුතු දේ කියන එක. කළ යුතු දේ තමයි දුක සම්බන්ධයෙන් බලද්දී පිරිසිඳ දැන ගැනීම. කෘත ඥාන කියලා කියන්නේ පිරිසිඳ දැනගෙන ඉවරයි කියන එක. පිරිසිඳ දැනගත්තා කියන එක. ඒක තමයි ඒ කරුණු තුන තමයි දුක්ඛ සත්‍ය පිළිබඳව අදාළ වෙන ඥාන තුන. ඒ වගේම ඥාන තුනක් තියෙනවා දුක්ඛ සමුදය ආර්ය සත්‍ය සම්බන්ධයෙන්. ඒවත් ඔය වචන තුනෙන් අපිට හඳුන්වන්න පුළුවන්. සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘත ඥාන. ඒ කියන්නේ දුකට හේතුව මේකයි කියලා දැනගන්නට ඕනේ. දැන් අපි අහලා තියෙනවා දුකට හේතුව තෘෂ්ණාව කියලා. ඇත්තෙම දුකට හේතුව තෘෂ්ණාව විතරක්ම නෙමෙයි. ඒ බුදුරජාණන් වහන්සේ ප්‍රධාන කාරණාව අරගෙන තමයි තෘෂ්ණාව කියලා ඔතනදී දේශනා කරලා තියෙන්නේ. සියලුම කෙලෙස් දුකට හේතු වෙනවා. සියලුම මානසික අපිරිසිදුතා දුකට හේතු වෙනවා. ඒ විදිහට දුකට හේතු වෙන කාරණාව විශාල කාරණාවක්. නමුත් බුදුරජාණන් වහන්සේ
මේ චතුරාර්ය සත්‍ය දේශනාවේදී තෘෂ්ණාව තමයි දුකට හේතුව වශයෙන් පෙන්වලා දුන්නේ. ඉතින් මේ දුකට හේතුව කියන කාරණාව ආකාර තුනකින් අපි අවබෝධ කරගන්නට ඕනේ. මොනවද ආකාර තුන? පළවෙනි ආකාරය තමයි දුකට හේතුව මේකයි කියලා දැනගන්නට ඕනේ. ඊට පස්සේ දුකට හේතුව ප්‍රහාණය කළ යුතුයි කියලා දැනගන්නට ඕනේ. ඊට පස්සේ දුකට හේතුව ප්‍රහාණය කළා කියලා දැනගන්නට ඕනේ. තව දුරටත් දුක හටගන්න විදිහක් නැහැ මා තුල කියලා දැනගන්නට ඕනේ. ප්‍රහාණය කළා. ප්‍රහාණය කරනවා කියන්නේ නැති කරනවා, දුරු කරනවා, ඉවර කරනවා, අවසන් කරනවා. ඒ වගේ. අන්න එහෙම ආකාර තුනකින් දුක්ඛ සමුදය තේරුම් ගන්නට ඕනේ. මම නැවත කියන්නම් ආකාර තුන. දුක්ඛ සමුදය මේකයි කියලා තේරුම් ගන්න. නැත්නම් දුකට හේතුව මේකයි කියලා තේරුම් ගන්නට ඕනේ. ඒ විතරක් මදි. මේ දුකට හේතුව නැති කරන්න ඕනේ කියලා තේරුම් ගන්නට. ඒ විතරක් මදි. දුකට හේතුව නැති කළා කියලා තේරුම් ගන්නත් ඕනේ. අන්න එතකොට තවත් ආකාර තුනක් තියෙනවා. එතනක් තියෙන්නේ සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘත ඥාන. ඒ වගේම ආකාර තුනක් දුක්ඛ නිරෝධාර්ය සත්‍ය පිළිබඳවක් තියෙනවා. දුක්ඛ නිරෝධය නැත්නම් නිවන, දුක් නැති බව කියන එක දැනගන්න. නිවන කියන්නේ මෙන්න මේකයි කියලා දැනගන්නට ඕනේ. ඒ වගේ මේ නිවන සාක්ෂාත් කරන්න ඕනේ, අත්දකින්න ඕනේ, ස්පර්ශ කරන්න ඕනේ, අවබෝධ කරන්න ඕනේ. ඒක තමන්ගේ පෞද්ගලික අත්දැකීමක් වෙන්න ඕනේ. අන්න එහෙම දුක්ඛ නිරෝධය, දුක නැති බව සාක්ෂාත් කළ යුතුයි කියලා තේරුම් ගන්නට ඕනේ. ඒක තමයි ඒ ගැන කරන්න තියෙන වැඩේ. ඒකයි ඒකට කෘත්‍ය ඥාන කියලා කියන්නේ. ඊට පස්සේ තුන්වෙනි එක කෘතඥාන. නැත්නම් කත ඥාන. පාලින් කෘත කියලා කියන්නේ සංස්කෘත භාෂාවේ වචනයක්. කත කියලා කියන්නේ පාලි භාෂාවේ වචනයක්. ඒතර කත ඥාන. ඒ කියන්නේ දුක්ඛ නිරෝධය නැත්නම් දුක් නැති බව නිවන අවබෝධ කළා ඉවරයි කියලා දැනගන්නට ඕනේ. එතකොට මම නැවත කියන්නම් එතන තියෙන ඥාන තුන නැත්නම් ඒකට අදාළ කාරණා තුන. දුක්ඛ නිරෝධය කියන්නේ මේකයි කියලා දැනගන්නට ඕනේ. ඊට පස්සේ දුක්ඛ නිරෝධය සාක්ෂාත් කළ යුතුයි, ස්පර්ශ කළ යුතුයි, අත්දැකිය යුතුයි කියලා දැනගන්නට ඕනේ. ඊට පස්සේ මේ දුක්ඛ නිරෝධය අවබෝධ කරගත්තා කියලා දැනගන්නට. ඒකට එතන ආයි තියෙන්නේ අර ඥාන තුන. සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘත ඥාන. ඊට පස්සේ තියෙන්නේ මාර්ග සත්‍ය. මේ දුක අවබෝධ කරගන්නේ, තෘෂ්ණාව දුකට හේතුව නැති කරන්නේ, ඒ වගේම දුකෙන් මිදීම වන නිවන ස්පර්ශ කරන්නේ, සාක්ෂාත් කරන්නේ කිසියම් මාර්ගයකින්, කිසියම් උපායකින්, කිසියම් ක්‍රමවේදයකින්. ආන්න එකට තමයි කියන්නේ දුක්ඛ නිරෝධගාමිනී පටිපදාව කියලා. දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍ය. ඒ දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍ය පිළිබඳව ආකාර තුනකින් ක්‍රියාත්මක වෙන්නට ඕනේ. මොනවද මේ ආකාර තුන? පළවෙනිම ආකාරය තමයි දුක්ඛ නිරෝධගාමිනී පටිපදාව මේකයි කියලා තේරුම් ගන්නට ඕනේ. දැනගන්නට ඕනේ, වටහා ගන්නට ඕනේ, අවබෝධ කරගන්න ඕනේ, තේරුම් ගන්න ඕනේ. දුකෙන් මිදෙන මාර්ගය මේකයි කියලා තේරුම් ගන්න ඕනේ. දැන් දුකෙන් මිදෙන මාර්ගය කියලා කිව්වම අර මම කලින් කිව්වා වගේ ඒ මාර්ගයෙන්ම තමයි දුකයි කියලා අවබෝධ වෙන්නේ, දුකට හේතුව ප්‍රහාණය වෙන්නේ, දුකින් මිදීම වන නිවන ස්පර්ශ කරන්නේ, අවබෝධ කරන්නේ මේ මාර්ගයෙන්ම තමයි. ඉතින් ඒ මාර්ගය මෙන්න මේකයි කියලා දැනගන්නට ඕනේ. දුකින් මිදෙන මාර්ගය මේකයි කියලා දැනගන්නට ඕනේ. ඒකට කියන්නේ සත්‍ය ඥානය. දෙවෙනි ඥානය කෘත්‍ය ඥානය. ඒ මාර්ගය පිළිබඳ, ඒ මාර්ගයේහිලා, ඒ මාර්ගය ගැන බලද්දි කරන්න වැඩක් තියෙනවා. කරන්න දෙයක් තියෙනවා. අන්න ඒක තමයි කෘත්‍ය ඥානය කියන්නේ. මොකද්ද කරන්න තියෙන වැඩේ? මාර්ගය වඩන්න ඕන. එහෙම නැත්නම් මාර්ගේ යන්න ඕන. මාර්ගේ ගමන් කරන්න ඕන. මාර්ගේ දියුණු කරන්න ඕන. ඒක තමයි කෘත්‍ය කරන්න තියෙන වැඩේ. ඊට පස්සේ තුන්වෙනි ඥානය තමයි කෘත ඥානය කියන්නේ. ඒ කියන්නේ මාර්ගයේ ගියා. මාර්ගය වැඩුවා.
මාර්ගයේ පිළිබඳව තවදුරටත් කරන්න දෙයක් නැහැ. මාර්ගය පිළිබඳ දැනගෙන නිකන් හිටියේ නැහැ. මාර්ගයේ ගිහිල්ලා ඉවර වුණා. අන්න ඒකට කියනවා කෘත ඥානය කියලා. එතකොට දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව පිළිබඳවත් ඔන්න ඔය ආකාර තුනෙන් අපි ක්‍රියාත්මක වෙනවා. මොනවද ආකාර තුන? දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව මේකයි කියලා ඉස්සෙල්ලම දැනගන්නට ඕන. ඊට පස්සේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව වඩන්න ඕන කියලා දැනගන්නට ඕන. ඊට පස්සේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව වැඩුවා කියලා ගියා කියලා මේ මාර්ගේ දැනගන්නට ඕන. ඔන්න ඔය ආකාර 12න්ම චතුරාර්ය සත්‍ය අවබෝධ කළා නම් තමයි චතුරාර්ය සත්‍ය අවබෝධ කළා කියලා කියන්න පුළුවන්කම තියෙනවා. එහෙම නැතුව අපි චතුරාර්ය සත්‍ය ගැන බණ ඇහුවට, චතුරාර්ය සත්‍ය ගැන පොත් කියවුවට, චතුරාර්ය සත්‍ය ගැන කල්පනා කළාට, චතුරාර්ය සත්‍ය ගැන සාකච්ඡා කළාට චතුරාර්ය සත්‍ය අවබෝධ වුණා කියලා කියන්න විදිහක් නැහැ. චතුරාර්ය සත්‍ය අවබෝධ වුණා කියලා කියන්න නම් ඔය සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘත ඥාන කියන ඥාන තුන හට ගන්නට. දුක පිළිබඳව ගත්තොත් මම නැවත කියන්නම් මේ කාරණාව වැදගත් නිසා මතක තියාගන්න එක. දුක පිළිබඳව බලද්දී දුක මේකයි කියලා තේරුම් ගන්නට ඕනේ. දුක සම්පූර්ණයෙන්ම තේරුම් ගත්තා කියලා දැනගන්න. සම්පූර්ණයෙන්ම තේරුම් ගත යුතුයි කියලා දැනගන්නට ඕනේ. දුක සම්පූර්ණයෙන්ම තේරුම් ගත්තා කියලා දැනගන්නට ඕනේ. ඒ තමයි සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘත ඥාන දුක පිළිබඳව. සමුදය පිළිබඳ, දුක්ඛ සමුදය පිළිබඳවත් දුක්ඛ සමුදය කියන්නේ මේකයි කියලා දැනගන්නට ඕනේ. දුක්ඛ සමුදය ප්‍රහාණය කළ යුතුයි කියලා දැනගන්නට ඕනේ. ඊට පස්සේ තුන්වෙනි අවස්ථාව දුක්ඛ සමුදය ප්‍රහාණය කළා කියලා දැනගන්නට ඕනේ. ඊට පස්සේ දුක්ඛ නිරෝධය ගැන. දුක්ඛ නිරෝධය ගැන බලද්දී අවස්ථා තුනක්. දුක්ඛ නිරෝධය කියන්නේ මේකයි කියලා දැනගන්නට ඕනේ. නැත්නම් නිවන කියන්නේ මේකයි කියලා දැනගන්නට ඕනේ. නිවන සාක්ෂාත් කළ යුතුයි කියලා දැනගන්නට ඕනේ. නිවන සාක්ෂාත් කළා කියලා දැනගන්නට ඕනේ. එතකොට තමයි නිවන පිළිබඳ පරිපූර්ණ අවබෝධයකටපත් වුණා කියලා කියන්න පුළුවන්කම තියෙනවා. මාර්ගය පිළිබඳවත් එහෙමයි. මාර්ගය මේකයි කියලා දැනගන්නට ඕනේ. මාර්ගය වැඩි යුතුයි කියලා දැනගන්නට ඕනේ. මාර්ගය වැඩුවා කියලා දැනගන්නට ඕනේ. එතකොට ඔන්න ඔය ආකාර 12ට තමයි අර ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තිපරිවට්ටං ද්වාදසාකාරං යථා භූතං ඥාන දස්සනං සුවිසුද්ධං අහෝසි කියලා. පරිවෘත 3ක් ඇති ආකාර 12කින් යුක්තව යථා භූත කොට චතුරාර්ය සත්‍ය මම අවබෝධ කරගත්තා. ඊට පස්සේ තමයි මම බුදු කෙනෙක් කියලා මම ප්‍රකාශයටපත් කළේ කියලා. ඒකින්ද ඔය කාරණාව බෞද්ධයන් වශයෙන් අපිට ඉතාම වැදගත්. මොකද මේ බුදුරජාණන් වහන්සේ අවබෝධ කරපු චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න තමයි අපි මේ බුද්ධ ධර්ම අදහන්නේ. බෞද්ධයෝ වෙලා ඉන්නේ. ඉතින් එතකොට දැන් ඔය කාරණා පිළිබඳ ආයෙත් මම තව වැදගත් තැනක් පෙන්නලා දෙන්න. දැන් දුක ගැන කතා කරනකොට දුක අපි පිරිසිඳ දැනගන්නවා. දුක්ඛ සමුදය ගැන කතා කරනකොට සමුදය ප්‍රහාණය කරන්න, දුරු කරන්න. දුක්ඛ නිරෝධය ගැන කතා කරනකොට ඒක සාක්ෂාත් කරන්න, ස්පර්ශ කරන්න, අත්දකින්න. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව ගැන කතා කරනකොට ඒකේ අපි යන්න ඕනේ. ඒක අපි වඩන්න ඕන, දියුණු කරන්න. ඔන්නෝම චතුරාර්ය සත්‍ය අවබෝධයේ හිලා වැඩ 4ක් අපිට කරන්න තියෙනවා. චතුරාර්ය සත්‍ය පිළිබඳව බලද්දී වැඩ 4ක් කරන්න තියෙනවා. අන්නේ වැඩ 4 නිවැරදිව තේරුම් අරගෙන කටයුතු කරනවා නම් තමයි අපි චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න හරියට ක්‍රියාත්මක වෙනවා කියලා කියන්න පුළුවන්කම තියෙනවා. දුක පිළිසිඳ දැනගන්න ඕනේ. දුකට හේතුව නැති කරන්න ඕනේ. දුක නැති කිරීම නම් වූ නිවන අත්දකින්න ඕනේ. දුක නැති කරන මාර්ගයේහි යන්නට ඕනේ.
අන්න එතකොට නම් අපි හොඳ බෞද්ධයෝ කියලා කියන්න පුළුවන්. ඔය කරුණු 4 පිළිබඳව ඔය විදිහට ක්‍රියාත්මක වෙනවා නම්. ඉතින් දැන් ඔය එක එක කාරණාවක් අරන් බැලුවාමත් ඉතාමත්ම විශාලයි. එකපාරට තේරුම් ගන්න බැහැ. දුක කියන කාරණාව ගත්තත් අප්‍රමාණ වචන වලින් කියන්න පුළුවන් කාරණාවක්. දුක කියන්නේ මේකයි කියලා සුළුවෙන් විස්තර කළ හැකි කාරණාවක් නෙවෙයි දුක කියලා කියන්නේ. දුක කියන්නේ මේ රිදෙනවා කියන එකම නෙවෙයි. දැන් අපිට දුක් කරදර ඇති වෙනවනේ. අපිට සමහරවිට සෙල්ලම් කරද්දි වැටුනහමත් රිදෙනවා. නැත්නම් යාළුවෙක් තරහ වුණත් හිතට රිදෙනවා. වෙන මොනවා හරි ප්‍රශ්නයක් ඇති වුණත් විභාගයක් තියුණත් හිතට බරක් දැනෙනවා. ඒ බර ගතිය, රිදෙන ගතිය, ඒ අපහසුතාවය ඒක දුකේ ඊටාම සුළු කොටසක් විතරයි. දුක කියලා කියන්නේ සියල්ලට කියන වචනයක් කියලා කියන්න පුළුවන්. හැම දෙයකටම කියන්න පුළුවන් දුක කියලා. නිවන හැර අනිත් ඔක්කොම දේවල් වලට දුකයි කියලා කියන්න පුළුවන් කමක් තියෙනවා. ඒ කියන්නේ තව ටිකක් ඒ කාරණාව මම වෙනස් විදිහකට කිව්වොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන යද නිච්ඡං තන් දුක්ඛං. යමක් අනිත්‍යද අන්න ඒක තමයි දුක. අනිත්‍යයි කියන්නේ මොකද්ද? යමක් උපදිනවද, හට ගන්නවද, පටන් ගන්නවද, ආරම්භ වෙනවද, මුලක් තියනවද, අන්න ඒක තමයි දුක. ඒ වගේම යමක් මිය යනවද, අවසන් වෙනවද, ඉවර වෙනවද, කෙලවරක් තියනවද, නොපෙනී යනවද, අතුරුදහන් වෙනවද, ආන්න ඒක තමයි දුක. ආරම්භයක් තියෙන, අවසානයක් තියෙන සියලුම දේවල් දුක කියන එක යටතට දාන්න පුළුවන්. ඉතින් දැන් අපේ ජීවිත දිහා බැලුවාම මොනවද ආරම්භයක් තියෙන්නේ, මොනවද අවසානයක් තියෙන්නේ? අපේ සමස්ත ජීවිතයේ මේ ගතිය තියෙනවා. අපි උපදිනවා, අපි යම් දවසක මිය යනවා. එතකොට මේ ජීවිතයට ආරම්භයක් සහ අවසානයක් තියෙනවා. එහෙනම් සමස්ත ජීවිතයම කියන එක දුක කියන එක යටතට දාන්න පුළුවන්. ආරම්භයක් තියෙන, අවසානයක් තියෙන දේවල්. ඊට පස්සේ අපේ ජීවිතේ එක එක අවදි තියෙනවා. ළමා කාලය කියලා එකක් තියෙනවා. ළමා කාලේ ආරම්භ වෙලා අවසන් වෙලා යනවා. ඒතකොට ළමා කාලය කියන එකත් දුකේ එක්තරා පැතිකඩ ස්වභාවය. ඊට පස්සේ තරුණ කාලය කියලා එකක් තියෙනවා. තරුණ කාලෙත් ආරම්භයක් තියෙනවා, අවසානයක් තියෙනවා. ඒතකොට මේ තරුණ කාලය කියන එකත් දුකට තමයි දාන්නේ. ඉතින් මැදි වයස කියලා එකක් තියෙනවා. මැදි වයසෙත් ආරම්භයක් තියෙනවා, අවසානයක් තියෙනවා. එහෙනම් මැදි වයසත් දුක කියන එක ඇතුළට දාන්න පුළුවන්. ඊට පස්සේ මහලු වයස කියලා එකක් තියෙනවා. මහලු වයසෙත් ආරම්භයක් තියෙනවා, අවසානයක් තියෙනවා. එහෙනම් මහලු වයස කියන එකත් දුක කියන එක ඇතුළට දාන්න පුළුවන්. ජීවිතය කියලා එකක් තියෙනවා නම් ජීවිතයේ ආරම්භයක් තියෙනවා, අවසානයක් තියෙනවා. ජීවිතය කියන එකත් දුක කියන එක ඇතුළට දාන්න පුළුවන්. ඊට පස්සේ අපි ඊට වඩා තව ටිකක් එහාට ගිහින් බලමු. අපි විතරක් නෙමෙයි ඔක්කොම ඉන්න මිනිස්සු. ඔක්කොම මිනිස්සුන්ගේ ජීවිත ඔය විදිහ තමයි. ඒගොල්ලන් හැම එක්කෙනාටම වගේ ආරම්භයක් තියෙනවා, අවසානයක් තියෙනවා. ඒ හැම ජීවිතයකම ළමා කාලවල ආරම්භයක් තියෙනවා, අවසානයක් තියෙනවා. හැම ජීවිතවලම තරුණ කාලේ ආරම්භයක් තියෙනවා, අවසානයක් තියෙනවා. හැම ජීවිතවලම මහලු කාලේ ආරම්භයක් තියෙනවා, අවසානයක් තියෙනවා. ඒ නිසා හැම ජීවිතම දුක කියන එක ඇතුළට දාන්න පුළුවන්කම තියෙනවා. මිනිස්සුන්ගේ ජීවිත විතරක් නෙවෙයි සත්තුන්ගේ ජීවිත ගත්තත් එහෙමයි. හැම සත්ව ජීවිතයකම ආරම්භයක් තියෙනවා, අවසානයක් තියෙනවා. දෙවිවරුනුත් එහෙම. හැම දෙවියෙක්ම උපදිනවා, අවසන් වෙනවා. පස්සේ කාලෙකදී මිය යනවා. හැම බ්‍රහ්මයෙක්ම, හැම අපායේ ඉන්න සත්වයෙක්ම, හැම දුක් විඳින සත්වයෙක්ම ආරම්භයක් තියෙනවා, අවසානයක් තියෙනවා. අන්න එහෙම ආරම්භයක්, අවසානයක් තියෙන සියලුම දේවල් වලට කියන වචනයක් තමයි දුක කියලා කියන්නේ. ඒකයි බුදුරජාණන් වදාළේ යද නිච්ඡං තන් දුක්ඛං. යමක් අනිත්‍යද ඒ දුකයි. එතකොට මේ අනිත්‍ය කියන ඒ ස්වභාවය තවදුරටත් විස්තර කරලා තියෙනවා බුදුරජාණන් වහන්සේ. උප්පාදෝ පඤ්ඤායති.
උපතක් පේන්න තියෙනවා. උපතක් පනවන්න පුළුවන්. පටන් ගැනීමක්, ආරම්භයක්, හට ගැනීමක් පෙන්වන්න පුළුවන් ගතියක් තියෙනවා. වයෝ පඤ්ඤායති වෙනසීමක්, වැය වී යෑමක්, ගෙවි යෑමක්, ඉවර වීමක්, අවසන් වීමක් පනවන්න පුළුවන්කම තියෙනවා. පිතස්ස අඤ්ඤ තත්තම් පඤ්ඤාති. තියනවා වගේ දේවල් වල, තියෙන දේවල් වල වෙනස් වීමක් පනවන්න පුළුවන්, දක්වන්න පුළුවන්. උපතක් තියෙනවා, ඉවරයක් තියෙනවා. ඉපදිච්ච වෙලේ ඉඳන් ඉවර වෙනකම් වෙනස් වීමක් සිද්ධ වෙනවා. ඔන්න ඔය ලක්ෂණ තුන තියෙනවා නම් අන්න ඒක තමයි අනිත්‍යයි කියලා කියන්නේ. ඉතින් යමක් අනිත්‍යද ආන්න ඒකට තමයි දුක කියලා කියන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට දුක කියන කාරණාව තේරුම් ගැනීම ඉතාමත්ම ගැඹුරු තේරුම් ගැනීම. ඒක රිදෙනවා කියන එකම නෙමෙයි. ඊට වඩා ගොඩාක් විශාල දෙයක්. දැන් අපි හිතමු රිදෙනවා නෙවෙයි ඉතාමත්ම සතුටුදායක සිද්ධියක් කියලා. ඒ ඉතාමත්ම සතුටුදායක සැපදායක සිද්ධියේ උපතක් තියෙනවා, ආරම්භයක් තියෙනවා, පටන් ගැනීමක් තියෙනවා. ඒ ඉතාම සුවදායක සැපදායක සිද්ධියේ උනත් ඉවර වීමක් තියෙනවා, අවසානයක් තියෙනවා, නොපෙනී යෑමක් තියෙනවා. එහෙනම් ඉතාමත්ම සැපදායක දෙයක් පවා දුක කියන එක යටතටම තමයි දාන්න වෙන්නේ. ඉතාමත්ම දුක්ඛදායක දේවලුත් දුක කියන එක යටතට දාන්න පුළුවන්. මොකද මේ දුක්ඛදායක දේවල් වල ආරම්භයක් තියෙනවා, ඉවර වීමක් තියෙනවා. ඉතාමත්ම සැපදායක දේවල් වල ආරම්භයක් තියෙනවා, අවසානයක් තියෙනවා. ඒ වගේම ඉතාමත්ම මධ්‍යස්ථ දේවල්, සැපයක් දුකක් කියලා පෙන්වන්න බැරි මධ්‍යස්ථ දේවල් තියෙනවා නම් ඒ මධ්‍යස්ථ දේවල් කියලා අපි හඳුනා ගන්න දේවල් වල ආරම්භයක් තියෙනවා, අවසානයක් තියෙනවා. එහෙනම් සැපදායක දේවලුත්, දුක්ඛදායක දේවලුත්, මධ්‍යස්ථ දේවලුත් ඔය හැම එකටම තියෙන පොදු ගතියක් තමයි ආරම්භයක් සහ අවසානයක්. අන්න එහෙම ආරම්භ වෙන අවසන් වෙන සියලු දේවල් වලට කියන වචනයක් තමයි දුක කියලා. යදනිච්ඡං තං දුක්ඛ. ඉතින් ඒකින්ද මේ දුක පිරිසිඳ දැනගන්නවා කියන කාරණාව සුළුපටු කාරණාවක් නෙවෙයි. බුදු කෙනෙක්ට විතරයි දුක පිරිසිඳ දැනගන්න පුළුවන්කම තියෙන්නේ. බුදුරජාණන් වහන්සේගෙන් අහගෙන තමයි අනිත් අය දුක පිරිසිඳ දැනගන්නේ. මේ හින්දා දුක පිරිසිඳ දැන ගැනීම කියන්නේ ඉතාම වැදගත් අවබෝධයක්. ඉතින් දැන් මේ දරුවෝ කල්පනා කරලා බලන්න ආරම්භයක් තියෙන අවසානයක් තියෙන දේවල් මොනවද කියලා. එහෙම බැලුවාම තේරෙයි හැම දෙයක්ම එහෙම තමයි කියලා. ඒ අපේ ජීවිත විතරක් නෙවෙයි අනිත් ඔක්කොම මිනිස්සුන්ගේ සත්තුන්ගේ ජීවිත ආරම්භ වෙනවා, අවසාන වෙනවා. ඒ අපේ ජීවිත සජීවී දේවල් විතරක් නෙවෙයි අජීවී දේවලුත් එහෙම තමයි. මේ ගස්වැල් බැලුවාම අපිට මේ පරිසරයේ ගස්වැල් පේන්න තියෙනවා. ඒ හැම ගස්වැල්ම ආරම්භ වෙලා වැවිලා වැඩිලා නැති වෙලා යනවා, අවසන් වෙනවා. මේ ගොඩනැගිලි බැලුවාම ආරම්භ වෙනවා, වෙනස් වෙමින් තියෙනවා, අවසන් වෙනවා. මේ පෘථුවිය බැලුවාම පෘථුවිය නැතුව තිබිච්ච කාලයක් තියුණා, පෘථුවිය ආරම්භ වුණා, තව කාලෙකින් පෘථුවිය නැති වෙලා යනවා. මේ ඉරහඳ තාරකා බැලුවාම මේ ඉරහඳ තාරකා නැති කාලයක් තියුණා. දැන් ඉරහඳ තාරකා අපිට පේන්න තියෙනවා. මේ ඉරහඳ තාරකාවල් නැති වෙලා යන කාලයක් තියෙනවා. මේ සමස්ත විශ්වයේ තියෙන හැම දෙයකම වගේ ස්වභාවය තමයි දේවල් කියලා අපි කියන. ඒ දේවල් වල ස්වභාවයක් තමයි ඇති වෙනවා, වෙනස් වෙමින් පවතිනවා, ඊට පස්සේ ආයි නැති වෙලා යනවා. නැති වෙලා ගියාම මේක නෑ තවදුරටත්. ඉතින් අන්නේ ස්වභාවය දුක කියලා අපිට කෙටියෙන් කියන්න පුළුවන් තේරෙන විදිහට. මේ ඇති වෙලා නැති වෙන ගතිය, ආරම්භ වෙලා අවසන් වෙන ගතිය වැඩිපුරම දැක ගන්න තියෙන එක තමයි සිත කියන එක. සිත තමයි ආරම්භ වෙලා අවසන් වෙන්නේ වැඩිම වේගයකින්. අනිත් සියලුම දේවල් වලට වඩා වේගයෙන් හටගෙන නිරුද්ධ වෙන එකට තමයි සිත කියලා කියන්නේ. ඒ සිතක් ආරම්භ වෙලා අවසන් වෙන කාලයට කියන්නේ චිත්තක්ෂණය කියලා. එක ක්ෂණයක්. ඒක අපිට සාමාන්‍ය හිතට විශේෂ වෙන්නේ නැහැ. හිත
හැම මොහොතේම අලුතෙන් ආරම්භ වෙවි නැති වුණාට අවසන් වුණාට හිතට ඒක පේන්නේ නැහැ. හිතට ඒක තේරෙන්නේ නැහැ. මිනිස්සුන්ට හිතෙන්නේ හිත දිගටම තියනවා කියලා. ඒ හිතේ ප්‍රඥාව මදිකම නිසා හැම වෙන්නේ. ඉතින් හිත තමයි ආරම්භ වෙන අවසාන වෙන වැඩිම වේගකින් සිද්ධ වෙන එක. ඒ හැර සමස්තය හැම දෙයකම තියෙන කේන්ද්‍රීය ලක්ෂණයක් තමයි ආරම්භ වෙන ගතිය සහ අවසන් වෙන ගතිය. ඒ වගේ මේ ආරම්භ වෙන්නේ පටන් ගන්න උපදින්නේ කරුණු එකතු වෙලා. ඒ දේ ආරම්භ වෙන්න උපදින්න අවශ්‍ය වෙන කරුණු එකතු වෙලා තමයි ආරම්භ වෙන්නේ. නිකම්ම නෙවෙයි, ඉබේ නෙවෙයි. නැත්නම් කවුරු හරි මවනවත් නෙවෙයි. අවශ්‍ය කරුණු, අවශ්‍ය සාධක, අවශ්‍ය පසුබිම සකස් වුණාම ඒ කලින් නොතිබිච්ච දේ අලුතෙන් උපදිනවා. ඒ වගේම උපදිච්ච දෙයට තියෙන්න අවශ්‍ය සාධක, උපකාර, පසුබිම නැති වෙලා ගියාම ඒක නැති වෙලා යනවා. අන්න එහෙම ප්‍රත්‍යංගයෙන් උපදින. නැත්නම් උපකාරක ධර්මයන්ගෙන් ආරම්භ වෙන උපකාරක දේවල් වලින් හටගෙන ඒ උපකාරක දේවල් නැති වෙලා යනකොට නැති වෙලා යන දේවල් වලට කියනවා දුක කියලා. යන්නේ විදිහට දුක කියන කාරණාව තාමත්ම ගැඹුරු කාරණාවක්. ඒක මේ රිදෙනවා, ලෙඩ වෙනවා, මැරෙනවා, වයසට යනවා වගේ ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් එකක් නෙවෙයි. නමුත් බුදුරජාණන් වහන්සේ දුක ගැන ගැඹුරින් එකපාරට මිනිස්සුන්ට කියන්නේ නැහැ. ඒ කිව්වහම තේරෙන්නේ නැති හින්දා. උන්වහන්සේ ඉස්සෙල්ලා මිනිස්සුන්ට පේන දුක් ටික පෙන්නලා දෙනවා. උපදිනකොට දුකයි, සන්තෝෂයෙන් පහසුවෙන් නෙවෙයි මව කුසෙන් බිහි වෙන්නේ. මව කුස ඇතුලේ ඉන්නේ පහසුවෙන් නෙවෙයි. ඒ වගේම ඉපදිලා ලෙඩ වෙනවා, ප්‍රියයන්ගෙන් වෙන් වෙනවා, අප්‍රියයත් එක්ක එකතු වෙනවා, කැමති දේවල් ලැබෙන්නේ නැහැ, අකමැති දේවල් ලැබෙනවා, නොයේ කායික මානසික දුක් පීඩා ඇති වෙනවා, මිය යන්න සිද්ධ වෙනවා. ඔය වගේ මිනිස්සුන්ට තේරෙන දුක් වගේක් තියෙනවා. පේන දුක් වගේක් තියෙනවා. එතනින් තමයි බුදුරජාණන් දුක ගැන කියලා දෙන්න ආරම්භ කරන්නේ. හැබැයි ඒ ටිකම නෙවෙයි දුක කියන්නේ. දුක කියන්නේ ඊට වඩා ගොඩාක් ගැඹුරු කාරණා. අන්න ඒ විදිහට දුක කියන එක සම්පූර්ණයෙන්ම හොඳාකාරව තේරුම් අරගෙන ඉවර වුණා නම් ඔන්න දුක පිළිබඳව සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘත ඥාන ලැබුණා කියලා කියන්න පුළුවන්. දුක කියන්නේ මේකයි කියලා තේරුම් ගන්න ඕනේ. දුක සම්පූර්ණයෙන් තේරුම් ගත යුතුයි කියලා තේරුම් ගන්න ඕනේ. දුක සම්පූර්ණයෙන්ම තේරුම් ගත්තා කියලා තේරුම් ගන්න. එතකොට ඔන්නේ ඥාන තුන සම්පූර්ණයි. එයාට එතකොට දුක ගැන අවබෝධයක් තියෙනවා. ඒ වගේම තමයි දුක්ඛ සමුදය ගැන. දුක්ඛ සමුදය නැත්නම් දුකට හේතුව, දුක හැදෙන හැටි, දුකට මුල් වෙන දේ ඒක ලේසියෙන් තේරුම් ගන්න බෑ බුදු කෙනෙක්ගෙන් අහගන්නේ නැතුව. ඉතින් බුදුරජාණන් වහන්සේ දුකට මුල් වෙන දේ වශයෙන් අපිට පෙන්වලා දුන්නා මිනිස්සුන්ට තේරෙන ආකාරයකට ආශාව, කැමති වෙන ගතිය, බලාපොරොත්තු වෙන ගතිය, තෘෂ්ණාව. ඒ මත තමයි අපිට දුක හොඳට අත්දැක ගන්න පුළුවන්කම තියෙන්නේ. දැන් අපි මොනවා හරි දෙයකට කැමති වෙනවා නම් ඒ කැමති වෙන දේ ඉවර වෙලා ගියාම, ඇති වෙලා නැති වෙලා ගියාම ඔන්න අපිට දුක කියන එක හොඳට අත්දැක ගන්න පුළුවන්. අපි කැමති නැති දෙයක් ඇති වෙලා නැති වෙලා ගියාට අපිට දුකක් නැහැ. දැන් උදාහරණයක් විදිහට ඒ අපේ බැඳීම, ආශාව මත අපේ දුක නිෂ්පාදනය වෙනවා කියන එක උදාහරණකින් කිව්වොත් දැන් අපි තාම කැමති, වටින, අපි ප්‍රිය කරන අපේ වාහනයක් තියෙනවා නම් ඒ වාහනේ කැඩුනොත්, ඇක්සිඩන්ට් එකක් වුණොත් තමයි අපිට දුක ඇති වෙන්නේ. දැන් මේ ලෝකේ හැමතිස්සෙම ඕන තරම් වාහන දහස් ගණන් ඇක්සිඩන්ට් වෙනවා. අනිත් අයගේ වාහන ඇක්සිඩන්ට් වෙනවා, කැඩෙනවා. ඒ ගැන අපිට දුකක් ඇති වෙන්නේ නැහැ. ඒ මොකද ඒ ගැන අපිට තෘෂ්ණාවක් නැති නිසා. අපේ තෘෂ්ණාව, අපේ බැඳීම, අපේ ආශාව අපි හිතෙන් අල්ලගෙන ඉන්නේ අර අපි කැමති දේ, අපේ දේ. ඉතින් ඒ අපි තෘෂ්ණාවෙන් බැඳිලා ඉන්න තරම මත තමයි අපේ දුක නිෂ්පාදනය වෙන්නේ. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ
තෘෂ්ණාව දුකට මුලයි කියලා කියනවා. ඇත්තම අපි වැඩියෙන්ම බැඳිලා ඉන්නේ අල්ලගෙන ඉන්නේ අපිවමයි. වෙන බාහිර දේවල් නෙවෙයි. මේ අපේ ඇඟයි අපේ හිතයි ගැන තමයි වැඩිපුරම තෘෂ්ණාවක් අපි තුල තියෙන්නේ. එහෙම තෘෂ්ණාවක් අපි ගාව තියනවා කියලාවත් අපිට පේන්නේවත් නැහැ. ඉතින් ඒ තරම් සියුම්. ඉතින් අන්නේ විදිහට තෘෂ්ණාව දුකට මුලයි කියලා තේරෙනවා නම් ඒ තෘෂ්ණාව දුරු කරන්න ඕන දෙයක් කියලා තේරෙනවා නම් තෘෂ්ණාව දුරු කළා කියලා තේරෙනවා නම් අන්න එතකොට යාට දුක්ඛ සමුදය සත්‍යයට අදාළව අවබෝධයක් ඇති වෙලා තියෙනවා. ඒ වගේම මේ තෘෂ්ණාව සම්පූර්ණයෙන්ම දුරු කිරීම තමයි බුදුරජාණන් වහන්සේ දුකින් මිදීම කියලා පැහැදිලි කළේ. දැන් අර මම කලින් ගත්ත උදාහරණයම දැන් අපිට කිසිම ආශාවක් නැති දෙයක් අපිට අහිමි වුණයි කියලා අපිට දුකක් ඇති වෙන්නේ නැහැ. අපි ආශා කරන දෙයක් අහිමි වෙනොත් තමයි දුක ඇති වෙන්නේ. ඉතින් කිසිම ආශාවක් හිතේ නැත්තම් එයාට දුකක් ඇති වෙන්න විදිහක් නැහැ. හේතුවක් නැහැ. ඒ කිසිම ආශාවක් නැති බව නැමැති ස්වභාවයක් තියෙනවා. තෘෂ්ණාව නොමැති බව නැමැති ස්වභාවයක් තියෙනවා. අන්නේ ස්වභාවය තමයි දුක්ඛ නිරෝධය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඉතින් ඒ දුක්ඛ නිරෝධය දුක නැති බව තෘෂ්ණාව සම්පූර්ණයෙන් ප්‍රහාණය කිරීම මේකයි කියලා තේරුම් ගන්නට ඕන. ඒ වගේම ඒක අපි අත්දකින්න ඕන. ප්‍රත්‍යක්ෂ කරන්න ඕන කියලා තේරුම් ගන්නට ඕන. ඒ වගේම ඒක අපි අත්දැක්කා කියලා තේරුම් ගන්නට ඕන. එතකොට තමයි එතන ඒ සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘත ඥාන කියන තුන සිද්ධ වෙන්නේ. ඊගාවට මාර්ග සත්‍ය ගැන බලද්දී ඒ දුක් නැති කිරීම කියන එක කිසියම් උපාය මාර්ගයෙන් ප්‍රතිපදාවකින් තමයි අවබෝධ කරගන්න තියෙන්නේ. ඒකට අපි කියනවා ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා. නැත්නම් මධ්‍යම ප්‍රතිපදාව කියලා. හැබැයි මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ මේකයි කියලා දැනගත්තට ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මධ්‍යම ප්‍රතිපදාව මේකයි. ඒ මධ්‍යම ප්‍රතිපදාව වඩන්න ඕන දෙයක්. දියුණු කරන්න ඕන දෙයක්. මධ්‍යම ප්‍රතිපදාවේ අපි ගමන් කරන්න ඕනේ කියලා තේරුම් ගන්න. මධ්‍යම ප්‍රතිපදාව වැඩි යුතුයි. ඒකයි එතන තියෙන කෘත්‍ය ඥානය. ඊට පස්සේ එහෙම වැඩි යුතුයි කියලා දැනගත්තයි කියලාත් හරියන්නේ නැහැ. ඒක වඩලා ඉවර කරන්න ඕනේ. ඒ පාරේ ගමන් කරන්නට ඕනේ. සීල් රකින්න ඕනේ. සමාධි වඩන්න ඕනේ. ප්‍රඥාව වඩන්න. නැත්නම් ප්‍රඥාව දියුණු කරන්නට ඕනේ. එහෙම සීල් රැක්කමම සමාධිය වැඩුවා, ප්‍රඥාව වැඩුවා, තවදුරටත් කරන්න දෙයක් නැහැ කියන තැනට එනකන් ඒක වඩන්න ඕනේ. අන්න ඒක තමයි එතන තියෙන කෘත ඥානය. සීල සමාධි ප්‍රඥා සම්පූර්ණ කළා කියන අවබෝධයට එන්නට ඕනේ. ඔන්න ඔය ආකාර 12න් චතුරාර්ය සත්‍ය තේරුම් ගන්නවා නම් ඒක තමයි නියම ආකාරයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධය කියලා කියන්නේ. සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘත ඥාන. ඉතින් මම හිතනවා මේ පැහැදිලි කිරීම ප්‍රයෝජනවත් වෙයි කියලා ඔබලාගේ සිතුම් පැතුම් වඩා උසස් තත්වයට පත් කරගන්න, අනාගත ජීවිතේ වඩා හොඳ බෞද්ධ ජීවිතයක් බවට පත් කරගන්න, ඒ වගේම වඩා ධාර්මික ජීවිතයක් සකස් කරගන්න, බුදුදහම වෙත තවදුරටත් නැඹුරු වෙන්න මේ මම කියාපු කාරණා ඔබලාට ප්‍රයෝජනවත් වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. හැබැයි ඊටාත්ම සුළු නැත්නම් කුඩා පැහැදිලි කිරීමක් තමයි මේ මම සිද්ධ කරේ. චතුරාර්ය සත්‍ය පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ දේශනාව අනන්ත අප්‍රමාණයි කියලායි කියන්න පුළුවන්. පැය ගාණක් කිව්වත් ඒ ගැන කියලා ඉවරයක් වෙන්නේ නැති විදිහේ ගැඹුරු කාරණාවක් තමයි මම මේ පැයකට අඩු කාලයකින් ඔබලාට පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මෙතනින් නතර වෙන්නේ නැතුව තවදුරටත් සොයන්න, සත්‍ය සොයන්න, චතුරාර්ය සත්‍ය සොයන්න. චතුරාර්ය සත්‍යයේ විවිධ ස්වરૂප, විවිධ පැති, ඒ වගේම ඊටාම පළල් විදියට, ගැඹුරු විදියට චතුරාර්ය සත්‍ය තේරුම් ගන්න උත්සාහ කරන්න. ඒ චතුරාර්ය සත්‍ය තේරුම් ගැනීමෙන් තමයි ඔබලාගේ ජීවිත සාර්ථක වුණා කියලා කියන්නේ. දැන් ජීවිතවල ඉන්න අය හිතයි හොඳට ඉගෙන ගත්තාම ජීවිතේ සාර්ථක වුණා.
හොඳ රස්සාවක් ලබා ගත්තාම ජීවිතය සාර්ථක වුණා. හොඳ තනතුරක් ලබා ගත්තාම ජීවිතය සාර්ථක වුණා. එහෙම හිතයි. ඒ වුණාට ඒක බුදුදහමට අනුව නිවැරදි සිතුවිල්ලක් නෙවෙයි. ජීවිතය සාර්ථක වුණා කියලා කියන්න පුළුවන් වෙන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තොත් විතරයි කියලායි බුදුදහමට අනුව කියන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් බෞද්ධ දරුවන් වශයෙන් ඔබලාගේ ජීවිත සාර්ථක කරගන්න ඔබලා කැමති නම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න උත්සාහවත් වෙන්න කියලා මම මේ වෙලාවේ මතක් කර සිටිනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. හැම දිනාම මේ වසංගත සමයේ කිසි කරදරයක් නැතුව ආරක්ෂා වේවා. බුද්ධ ධම්ම සංඝ තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් දෙවි දේවතාවුන් වහන්සේලාගේ රැකවරණය ලැබීමෙන් රාජකීය විද්‍යාලයේ බෞද්ධ සංගමේ සියලු දූ දරුවෝ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චතුරාර්ය සත්‍ය අවබෝධ කරත්වා කියලා මම අවසාන වශයෙන් ප්‍රාර්ථනා කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං උත්තාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු සුවපත් වේවා.